ආයිබෝන් දරුවනේ. අද අපි හම්බ වෙන්නේ 12 වසර අන්තිම මාතෘකාව වෙච්ච හවුල් ව්‍යාපාරික අවසාන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. අපේ පරණ කියමනක් තියෙනවා හවුලේ කැඳත් හොඳ නැහැ කියලා. හැබැයි එහෙම කියන්නේ යම් කිසි කීප දෙනෙක් එකතු වෙලා විශ්වාසවන්ත භාවයකින් තොරව යම් කාර්යයක් කරන්න ගියොත් හවුලේ කැඳත් හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයෝ අතර විශ්වාසවන්ත භාවයක් තියෙනවා නම් ඒ කරන කාර්ය එහෙම හවුලේ කැඳත් හොඳ නැහැ කියන කියමන බලංගු වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. ඒතර ඔයගොල්ලෝ දන්නවා මම මුලටම මේ මාතෘකාවේ වැදගත්කම පොඩ්ඩක් සැකවින් පැහැදිලි කරලා ඉන්නම් ඕගොල්ලන්ට පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා. ඔයගොල්ලෝ දන්නවා කාලෙකදී අවුරුදු 10කට 12කට විතර ඉස්සෙල්ලා හවුල් ව්‍යාපාර කියන මාතෘකාව ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට තමයි ආවේ. දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නය. හැබැයි ඒක ක්‍රමයෙන් 2019 වගේ වෙද්දී දෙවෙනි ප්‍රශ්نين ගැලවිලා ගිහිල්ලා ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නෙට තමයි අපිට හවුල් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම ඒගොල්ලෝ ලබා දීලා තිබ්බේ. ඒතර හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නවල ලකුණු ගැන පොඩ්ඩක් සාකච්ඡා කළොත් 2000 ගණන් මුලවලදී ඒ කියන්නේ 2005-6 වගේ කාලෙදී ලකුණු 20ක ප්‍රශ්නයක් ආවා හවුල් ව්‍යාපාර වලින්. නමුත් ඒක ක්‍රමයෙන් නඩු වෙලා 2012 ඉඳන් ප්‍රශ්න පත්‍රවල ලකුණු 10ක් බවට පත් වුණා. නමුත් ලකුණු 10 නමුත් අනිවාර්ය ප්‍රශ්නේ. 2019 ඉඳන් ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. හැබැයි අනිවාර්ය ප්‍රශ්න නෙමෙයි තෝරාගැනීමේ ප්‍රශ්නයක් විදියට. ඒත් මම මේ පොඩ්ඩක් පාඩම පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ සැකෙවින් පැහැදිලි කළේ හවුල් ව්‍යාපාරයක කොහොමද විභාගෙදී ඔයගොල්ලන්ට ලකුණු ලබා දෙන විදිය. ඒත් ඔයගොල්ලෝ දන්නවා දරුවනේ හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන ප්‍රධානතම නීතිමය තත්ත්වය තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක ඔයගොල්ලෝ ව්‍යාපාර අධ්‍යයනයේ මාතෘ පාඩමේදී ව්‍යාපාර අධ්‍යයනය විෂයදී අහලදී ව්‍යාපාර සංවිධානය ගැන සාකච්ඡා කරද්දී හවුල් ව්‍යාපාරයක් කෙරේ බලපාන ප්‍රධානතම නීතිමය තත්ත්වය තමයි 1890 හවුල් ආඥා පනත. ඒත් මම පොඩ්ඩක් ඔයගලන්ට කියන්න ඕන ඇයි සමහර පනත්වලදී මේ ආඥා කියන වචනේ යෙදෙන්නත් සමහර පනත්වලදී දැන් සමාගම් පනත ගැන කියනවනම් ආඥා වචනයක් යෙදෙන්නේ නැහැ. 2007 අංක 7 දන්න සමාගම් පනත. ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත ගැන කියනවනම් ඒත් ආඥා වචනයක් යෙදෙන්නේ නැහැ. 95 අංක 15 දන්න ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. හැබැයි සමහර පනත්වලට මේ පනතත් එක්කම ඒකේ නම කියද්දි ආඥා කියන වචනයක් යෙදෙනවා. දැන් හවුල් ආඥා පනතත් ඒ වගේ. නිදහසට ඉස්සෙල්ලා පනත්. ඔබ දන්නවා නිදහසට ඉස්සෙල්ලා අපි බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා හිටපු කාලේ අපිටම පාර්ලිමේන්තුවක්වත් ව්‍යවස්ථාදායක මණ්ඩලයක්වත් තිබ්බේ නැහැ අපිට අවශ්‍ය අනපනත් සකස් කරගන්න. ඒ හින්දා නිදහසට ඉස්සෙල්ලා පනත් තමයි ආඥා කියන වචනේත් එක්ක යෙදෙන්නේ. එහෙනම් හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන ප්‍රධානතම නීතිමය තත්ත්වය තමයි 1890 හවුල් ආඥා පනත. හවුල් ආඥා පනත. ඒතර මේ හවුල් ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් කියන එක මැනවින් පැහැදිලි කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් ඔබ සටහන් කරගන්න මේක කරුණු විදියට ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් ව්‍යාපාර කටයුත්තක් කරගෙන යන ලබන පුද්ගලයන් කිහිප දෙනෙකු අතර පවත්නා ව්‍යාපාරික එකඟතාවයක්. මම නැවතත් කියන්නම් හවුල් ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් ව්‍යාපාර කටයුත්තක් කරගෙන යන ලබන පුද්ගලයන් කීප දෙනෙක් අතර පවත්නා. එතන 22යි 20යි කියන සීමාවක් දක්වලා නැහැ. පුද්ගලයන් කීප දෙනෙක් අතර පවත්නා ව්‍යාපාරික එකඟතාවයක්. ඒ නිර්වචනයෙන් අපිට එන්න පුළුවන් දරුවනේ හවුල් ව්‍යාපාරයක් කියන එක සම්පූර්ණ වෙන්න නම් තියෙන්න ඕන මූලිකාංග. මේක අවුරුදු කීපයක ප්‍රශ්න පත්‍රවල ඔබෙන් විමසා බලලා තියෙනවා හවුල් ව්‍යාපාරයක් කියන එක සම්පූර්ණ වෙන්න තියෙන්න ඕන මූලිකාංග මොනවද කියලා. අපි අර නිර්වචනයෙන් මෙමු හවුල් ව්‍යාපාරයක් කියන එක සම්පූර්ණ වෙන්න මෙන්න මේ මූලිකාංග තියෙන්න ඕන. මොනවද දරුවනේ මූලිකාංග? පළවෙනිම එක තමයි ව්‍යාපාර කටයුත්තක් පවතින්න ඕන. ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කටයුත්තක් පැවතීම. ඊළඟට පුද්ගලයන් කීප දෙනෙකුගේ සාමූහික සම්බන්ධතාවයක් තියෙන්න ඕන. පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින්න ඕන. සම්බන්ධතාවය. ඊළඟට පොදු පරමාර්ථයක් තියෙන්න ඕන. පොදු පරමාර්ථයක්. ඒ පොදු පරමාර්ථය ලාභ ලැබීම උදෙසා වෙන්න ඕන. උදෙසා වීම.
දැන් එහෙනම් දන්නවා දරුවෝ හවුල් ව්‍යාපාරයක් කියන එක සම්පූර්ණ වෙන්න පවතින මූලිකාංග මොනවද කියලා. මම නැවතත් කියන්නම්. ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕන. ඒ වගේම පුද්ගලයන් කීප දෙනෙක්ගේ සාමූහික සම්බන්ධතාවයක් තියෙන්න ඕන. පොදු පරමාර්ථයක් තියෙන්න ඕන. ඒ පොදු පරමාර්ථය ලාභ ලැබීම දිසා වෙන්න ඕන. දැන් ඊළඟට අපි බලමු හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන ප්‍රධානතම පනත මේ හවුල් ආඥා පනත වුණාට මේක විතරක්ද හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන නෛතික තත්ත්වයක් වෙන්නේ කියලා. මේ පනත විතරක් නෙමෙයි. මේක තමයි ප්‍රධානතම පනත. හැබැයි හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන තවත් අනපනත් රාශියක් තියෙනවා. නඩු තීන්දුව තියෙනවා, අනපනත් තියෙනවා. අපි පොඩ්ඩක් විමසලා බලමු හවුල් ආඥා පනතට අමතරව හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන අනිකුත් නෛතික තත්ත්වයන් මොනවද කියලා ඔබ සටහන් කරගන්න. වංචා වැළැක්වීමේ ආඥා පනත, ව්‍යාපාර නාම ආඥා පනත, ඒ වගේම සමාගම් පනතේ ඇතැම් වගන්තිනුත් බලපානවා. මුළු සමාගම් පනතම නෙමෙයි, සමාගම් පනතේ 522 වෙනි වගන්තිය. මේ සමාගම් පනත හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන්නේ සමාගම් පනතෙන් තමයි කියන්නේ හවුල් ව්‍යාපාරයක ඉන්න ඕන උපරිම හවුල්කරුවෝ කොච්චරද කියලා. උපරිම හවුල්කරුවෝ 20ක් ඉන්න ඕන. ඒ 20ට වඩා වැඩිපුර හිටියොත් එහෙම සමාගමක් විදියට ලියාපදිංචි කරන්න ඕන. එහෙනම් අන්න සමාගම් පනතෙත් යම් බලපෑමක් තියෙනවා. 522 වෙනි වගන්තිය. එතන සමාගම් පනත බලපානවා. ඒ වගේම රටේ පවත්න පොදු වාණිජ්‍ය හා සිවිල් නීති රීති අපි ගම හවුල් ව්‍යාපාරයක් කියලා. රටේ පවතින කම්කරු නීති රීති වලට, පාරිභෝගික අනපනත් වලට, ඒ වගේම පරිසර නීති රීති වලට බැහැරව කටයුතු කරන්න බෑ. අනිකුත් ව්‍යාපාර වගේම ඒ රටේ පවත්න පොදු වාණිජ්‍ය හා සිවිල් නීති රීති හවුල් ව්‍යාපාරයක් කෙරෙහිත් බලපානවා. ඒ වගේම ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තියෙනවා හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන ගානර් එදිරිව මරේ නඩු තීන්දුව. ඒතර ඔබට මේ නම් තරමක් හුරු නැති ගතියක් එනවා. ඒ වෙලාව ලංකාවේ නඩු තීන්දුව නෙමෙයි මේවා එංගලන්තේ නඩු තීන්දුව. ගානර් එදිරිව මරේ නඩු තීන්දුවත් හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන නෛතික තත්ත්වයක්. එහෙනම් අපි බලමු නැවත වතාවක් හවුල් ව්‍යාපාරයක් කෙරෙහි බලපාන අනිකුත් අනපනත් මොනවද කියලා. වංචා වැළැක්වීමේ ආඥා පනත බලපානවා. ඒ කියන්නේ වංචා වැළැක්වීමේ ආඥා පනත ඔබ ව්‍යාපාර අධ්‍යයනයේදීත් කළා ඇති. රුපියල් 1000කට වඩා වැඩිපුර ප්‍රාග්ධනයක් දාලා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක ලිඛිත ගිවිසුමක් මගින් කරගෙන යන්න කියලා මඟ පෙන්වීමක් තමයි වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කෙරෙන්නේ. ව්‍යාපාර නාම ආඥා පනත බලපානවා හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ගියාම. ඔබ දැන් දන්නවා සමාගම් පනතත් බලපානවා. සමාගම් පනතේ 522 වෙනි වගන්තිය. ඒ වගේම රටේ පවත්නා පොදු වාණිජ්‍ය හා සිවිල් නීති රීති බලපානවා. ඒ වගේම බලපානවා රටේ පවත්නා පොදු වාණිජ්‍ය හා සිවිල් නීති රීති වලට අමතරව බලපානවා ව්‍යාපාර නාම ආඥා පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, ඒ වගේම රටේ පවත්නා පොදු වාණිජ්‍ය හා සිවිල් නීති රීති ඔය ආදී දේවල් තමයි අපි හවුල් ව්‍යාපාරයකට බලපාන අනිකුත් නෛතික තත්ත්වයන් වෙන්නේ. අපි ඊළඟට හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඉස්සෙල්ලා හවුල් ව්‍යාපාරයක පොදු ලක්ෂණ ටික විමසලා බලමු. අයිතිය ඉඳන් අයිතිය, නීතිමය පුද්ගලභාවය, වගකීම කොහොමද, ගිණුම් තැබීම හා විගණනය, අන්නේවා සාකච්ඡා කළා තමයි හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීමට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ දැන් දන්නවා හවුල් ව්‍යාපාරයක අයිතිය ගත්තම අයිතිය හවුල්කරුවන් සතුයි. අයිතිය හවුල්කරුවන් සතුයි. අවම හවුල්කරුවන් 2ක් හා උපරිම හවුල්කරුවන් 20ක් අතර තමයි අයිතිය පැතිරලා යන්නේ. ඊළඟට දැනගන්න මොන ඊළඟ වැදගත් කාරණාව තමයි අයිතිය පැවරීම. අයිතිය පැවරීම. කොහොමද හවුල් ව්‍යාපාරයක එක් හවුල්කරුගේ හවුල් අයිතිය තවත් හවුල්කරුවෙකුට පවරන්න පුළුවන්ද බැරිද කියලා ඔබගෙන් ප්‍රශ්න කිරීමක් කළොත් ඔබ දැනගන්න ඕනේ ඒකට නිශ්චිත පිළිතුර. අපි එකපාරටම උත්තරේ දෙන්නේ නැහැ. හවුල්කරුවෙක්ගේ හවුල් අයිතිය තව කෙනෙක්ට පවරන්න පුළුවන් කියලා උත්තරේ දෙන්නෙත් නැහැ. බෑ කියලා උත්තරේ දෙන්නත් බෑ. සියලුම හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් තමයි එක හවුල්කරුවෙක්ගේ හවුල් අයිතිය තවත් හවුල්කරුවෙක්ට පවරන්න පුළුවන් වෙන්නේ. අපි ගමු උදාහරණයක් විදිහට දරුවනේ ABCD ගේ හවුල් ව්‍යාපාරය. ABCD කරන් යන හවුල් ව්‍යාපාරයෙන් D විශ්‍රාම ගන්නවා. D විශ්‍රාම ගනිද්දී එයාගේ හිතවතෙක් වෙච්ච E කියන එක්කෙනාව මේ හවුල් ව්‍යාපාරට සම්බන්ධ කරලා යන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඒතර මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඒතර මේ D ගේ හවුල් අයිතිය ඊට පවරන්න පුළුවන් සියලුම හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයක් තියෙනවා නම් හැමෝම කැමති නම් අන්න D ගේ හවුල් අයිතිය ඊට පවරන්න පුළුවන්. එහෙම නැතුව එක හවුල්කරුවෙක් හරි ඒ හවුල් අයිතිය පවරනට විරුද්ධතාවයක් තියෙනවා නම් හවුල් අයිතිය පවරන්න බෑ. දැන් එන ඔබ දන්නවා අයිතිය හවුල්කරුවන් අතර පැතිරලා යනවා. අවම හවුල්කරුවන් 2ක් හා උපරිම හවුල්කරුවන් 20ක් අතර. අයිතිය පැවරීම කොහොමද අපි කියන්නේ? සියලුම හවුල්කරුවන්ගේ පොදු එකගතාවයෙන්
එක හවුල්කරුවෙක්ගේ හවුල් අයිතිය තවත් හවුල්කරුවෙක්ට පවරන්න පුළුවන්. ඊළඟට අපි බලමු නීතිමය පුද්ගලභාවයයි වගකීමයි. මුලටම බලමු නීතිමය පුද්ගලභාවය. ඔබ දන්නවා නීතිමය පුද්ගලභාවය කියන එකේ තේරුම. නීතිමය පුද්ගලභාවය. මොකද්ද නීතිමය පුද්ගලභාවය කියන්නේ? නීතියේ ඉදිරියේ පුද්ගලයෙක් විදියට සලකනවද නැද්ද කියලා. ඒතර හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් නීතිමය පුද්ගලභාවයක් නැහැ. නීති ඉදිරියේ පුද්ගලයෙක් විදියට සලකන්නේ නැහැ. ඔබ දන්න සමාගමක නම් සමාගමක් නීතිමය පුද්ගලභාවයක් තියෙන ව්‍යාපාරයක්. ඒක පුද්ගල ව්‍යාපාරයකයි හවුල් ව්‍යාපාරයකටයි නීතිමය පුද්ගලභාවයක් නැහැ. ඒ කියන්නේ නීති ඉදිරියේ වෙනම ඒකකයක් විදියට සලකන්නේ නැහැ. අන්න එහෙනම් අපි බලමු මේක කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ කියලා. නීතිමය පුද්ගලභාවයක් නැත්නම් දරුවනේ බදු ගෙවීම් කටයුතුවලදී නීතිමය කටයුතුවලදී බදු ගෙවීම් කටයුතුවලදී හවුල්කරුවන්ගේ පුද්ගලික නමින් තමයි කරන්න ඕන වෙන්නේ. හවුල් ව්‍යාපාරේ නමින් බදු ගෙවීමක් කරන්න බෑ. හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලින්. ඒතර ඔබට අභ්‍යාසික දීලා තිබ්බොත් ආදායම් බදු අපි ගමු A හා B ගේ හවුල් ව්‍යාපාරේ ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා. මොකද නීතිමය පුද්ගලභාවය සමහර ළමයි දැනන් හිටියට ඒක ගිණුම් කරන්නට බලපාන්නේ කොහොමද කියලා ළමයින්ගේ අවබෝධයේ මදිකමක් තියෙනවා. අපි ගමු ඔබ වෙතට දෙන ශේෂ පිරික්සුමේ අනිකුත් වියදම් එක්කම. අපි ගමු ශේෂ පිරික්සුමේ වියදම් කීපයක් එක්කම රක්ෂණ වියදම් යම් ගාණක් තියෙනවා. වරිපණම් තියෙනවා. ඒ වගේම ආදායම් බදු කියලා. ආදායම් බදු A වෙනුවෙන් ගෙවුවා ආදායම් බදු 8000කුයි B වෙනුවෙන් ගෙවුවා ආදායම් බදු 6000ක තියෙනවා නම් මේ අයිටම දෙක ඔබට ආදායම් ප්‍රකාශයට ගෙනියන්න බෑ. ඒක ව්‍යාපාරේ වියදමක් විදිහට නෙමෙයි අපි සලකන්නේ. මේ ආදායම් බදු ගෙවලා තියෙන්නේ හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලින්. අන්න එහෙනම් අපි ඒක සලකන්න ඕනි හිමිකම් ගිණුමක් විදිහට හිමිකමක් විදිහට. ගැනිලි විදිහට සලකලා මේගොල්ලන්ගේ ජංගම ගිණුම් වලට ගෙනියනවා මිසක් නැත්නම් ජංගම ගිණුම් වලට හර කරනවා මිසක් වියදමක් විදියට ඔබ ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඉඩ කඩක් නැහැ. එහෙනම් දැන් ඔබ දන්නවා නීතිමය පුද්ගලභාවය. මොකද නීතිමය පුද්ගලභාවය කරුණක් විදියට දැනගෙන විතරක් ඔබට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක කොහොමද ගානකට සම්බන්ධ වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඒතර නීතිමය පුද්ගලභාවය කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදියට පිළිගන්නවද නැද්ද කියන එක. රහවුල් ව්‍යාපාරයකට ඒක සම්බන්ධ කළොත් එහෙම නෛතික පුද්ගලභාවයක් නැහැ. නීතිමය පුද්ගලභාවයක් නැති හින්දා මොනම ආකාරයක හරි බදු ගෙවීමක් කරනවා නම් ඒකම නීතිමය කටයුතු කරනවා නම් හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලින්. ඒකයි මම ඔබට කිව්වේ ආදායම් බදු ගෙවලා තියෙනවා නම් අන්නේ ආදායම් බදු අපි සලකන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයකත් මෙහෙමයි. ඒක පුද්ගල ව්‍යාපාරයකයි හවුල් ව්‍යාපාරයකයි ආදායම් බදු අපි සලකන්නේ හිමිකම් ගිණුමක් විදියට. ඒක ගැනිලි විදියට සලකන්නේ. නමුත් සමාගමක නම් ආදායම් බදු වියදමක් විදියට තමයි අපි ආදායම් ප්‍රකාශයට ගෙනියන්නේ. එහෙනම් දැන් ඔබ දන්නවා අයිතිය දන්නවා, අයිතිය පැවරීම දන්නවා, නීතිමය පුද්ගලභාවය දන්නවා. ඊළඟට අපි බලමු වගකීම කොහොමද කියලා. හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ඔබ මේ වෙනකොටත් ඒක පුද්ගල ව්‍යාපාර කළා ඇති. ඒක පුද්ගල ව්‍යාපාරික තනි අයිතිකරුවෙකුගේ වගකීම අසීමිතයි වගේම දරුවනේ හවුල් ව්‍යාපාරයකත් හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. අපි බලමු මොකද්ද මේ අසීමිතයි කියන එකේ තේරුම. අසීමිතයි කියන එකේ තේරුම තමයි බාහිර ණය තුරුස් වෙනුවෙන්. අපි කියමු බාහිර බැඳීමක් පියවන්න. බැංකු ණයක් අපි හවුල් ව්‍යාපාරයේ බුන්වත් වෙලා බැංකු ණය ටික ගෙවා ගන්න මුදල් නැතිකමක් තියෙනවා. ඒතර හවුල්කරුවන් ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ පෞද්ගලික දීපල විකුණලා හරි අන්නේ බාහිර වගකීම් පියවන්න ඕන. එහෙනම් වගකීම අසීමිතයි කියන එකේ තේරුම තමයි තමන් යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා වෙන්නේ හවුල්කරුවන්ගේ වගකීම තමන්ගේ පුද්ගලික දීපල දක්වා වගකීම පැතිරලා යනවා. බාහිර වගකීම් පියවන්න හවුල් ව්‍යාපාර සම්පත් මදි වුණොත් හවුල්කරුවෝ තමන්ගේ පුද්ගලික දේපල විකුණලා හරි ඒ බාහිර වගකීම් ටික පියවන්න බැඳිලා ඉන්නවා. අන්නේ හින්දා තමයි අපි කියන්නේ වගකීම් අසීමිතයි කියලා. ඊළඟට මට වැදගත්ම කාරණාව මම මේ ව්‍යාපාර අධ්‍යයනයේදී ඔයගොල්ලන්ට හම්බෙන කාරණා ටික කියන් ආවේ මට එන්න ඕනේ මෙතනටයි. හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීම හා විගණනය. ඒතර ඔබ මේ වෙනකොට දන්නවා ඇති හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීම හා විගණනය දරුවනේ අනිවාර්ය කාර්යයක් නෙමෙයි. ඒතර ගිණුම් තියන්න ඕන කියලා කොහෙවත් නීතියක් විදියට මග පෙන්වීමක් එහෙම නැත්නම් බලපෑමක් නැහැ. අනිවාර්ය නැහැ. හැබැයි දරුවනේ අනිවාර්ය නැහැ කියන්නේ ගිණුම් තියන්න එපා කියලාත් කවුරුවක්වත් විශේෂයෙන් කියලා නැහැ. කැමති නම් ගිණුම් තියන්නත් පුළුවන් නැත්නම් නිකන් ඉන්නත් පුළුවන්. හැබැයි ඔබ දන්නවා වඩා උචිත වෙන්නේ මොකද්ද කියලා. පුද්ගලයෝ කීප දෙනෙක්ගේ ව්‍යාපාර කටයුත්තක් විවිධ වංචා දූෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෝ මේ හවුල්කරුවන්ට දැනගන්න ඕන පහුගිය අවුරුද්දේ ලාභයක් ලැබලා තියෙනවද අලාභ ලැබලා තියෙනවද වත්කම් කොයි විදිහටද නියෝජනය වෙන්නේ. අන්න එහෙනම් ගිණුම් තැබීම අනිවාර්ය නැති වුණා වුණත් සාමාන්‍යයෙන් බොහෝ හවුල්කරුවෝ උනන්දුවක් දක්වනවා ගිණුම් තැබීමක් කරන්න. ඒතර ඔබෙන් විමසුවොත් එහෙම ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යද නැද්ද කියලා අපේ පිළිතුර අනිවාර්ය නැහැ. හැබැයි අනිවාර්ය නැහැ කියලා එකේ අදහස ගිණුම් තියන්න එපා කියලා කවුරක්වත් වළක්වලා නැහැ. කැමති නම් ගිණුම් තියන්න පුළුවන්. නැත්තම් නිකන් ඉන්න පුළුවන්.
වඩා යෝග්‍ය වෙන්නේ කීප දෙනෙක්ගේ ව්‍යාපාර කටයුත්තක් හින්දා දරුවනේ සාමාන්‍ය ගිණුම් තැබීමක් ගන්නවා. දැන් ඔබට පැහැදිලි හවුල් ව්‍යාපාරික මූලික ලක්ෂණ ටික මොනවද කියලා.